ආයුබෝවන්. හොඳයි. අපි සූදානම් වෙන්නේ දේශපාලන විද්‍යා විශේෂත්වයට අදාළව නව විෂය නිර්දේශය යටතේ ඔබට හම්බ වෙන පළවෙනි පාඩම් ඒකකය. දේශපාලන විද්‍යාවේ ස්වභාවය සහ අධ්‍යයන ප්‍රවේශ පිළිබඳව සාකච්ඡා කරන්න. මෙහිදී මේ වීඩියෝට අදාළව අපි දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න සූදානම්. මුලින්ම අපි දැනගන්න ඕන කාරණාව තමයි අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි දේශපාලනය කියන්නේ සමාජය තුල තියෙන සමාජයේ අනිවාර්ය අංගයක්. අපිට දේශපාලනයෙන් වියුක්තව ජීවත් වෙන්න බෑ. ඒක අපි මෙහෙම විග්‍රහ කරගත්තොත් දේශපාලන විද්‍යාවේ පියා හැටියට සැලකන ඇරිස්ටෝටල් කියනවා man is a state animal. මිනිසා රාජ්‍ය සත්වයෙක්, දේශපාලන සත්වයෙක්. ඒ දේශපාලන සත්වයාවල මිනිසාට දේශපාලනයෙන් වියුක්තව ජීවත් වෙන්න බෑ. එහෙනම් අපේ ජීවිතයේ, අපේ සමාජගත ජීවිතයේ අනිවාර්ය අංගයක් දේශපාලනය. එතකොට අපේ ප්‍රායෝගික සමාජ ජීවිතයේ අනිවාර්ය අංගයක් වෙච්ච දේශපාලනය පිළිබඳව වඩා විධිමත්ව හදාරන ශාස්ත්‍රීය ශික්ෂණය, එහෙම නැත්නම් අධ්‍යයනය කරන විෂය තමයි අපි හඳුනගන්නේ දේශපාලන විද්‍යාව හැටියට. අපි පාඩමට ප්‍රවේශයක් හැටියට සූදානම් වෙනවා පළමුවෙන්ම දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳව සරල අවබෝධයක් ලබා ගන්න. අපේ ජීවිතේ වටා විවිධ අංශ නියෝජනය කරනවා. අපේ ජීවිතේ අපිට තියෙනවා ආගමික අංශයක්. අපේ ජීවිතේ තියෙනවා අපේ ආර්ථික අංශයක්. අපේ අධ්‍යාත්මික අංශයක් තියෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය මේ ආදී වශයෙන් අපේ ජීවිතේ විවිධ අංශ පැතිකඩයන් තියෙනවා. ඒ අතර අපේ ජීවිතවල තියෙන අනිවාර්ය පැතිකඩක් අංශයක් තමයි දේශපාලන අංශය. කෙනෙක් දේශපාලනය Tamanට සුදුසු දෙයක් හැටියට සලකන්නේ නැහැ. ඔවුන් එය ප්‍රතික්ෂේප කරනවා. දේශපාලනය කියන්නේ අපවිත්‍ර මඩ පොහොරුවක්. එහෙම නැත්නම් දේශපාලනය කියන්නේ Tamanට එතරම් රුචි වෙන රුචි දෙයක් නෙවෙයි. ඔවුන් බැහැර කරනවා. හැබැයි මතක තියාගන්න. අපි කැමති වුණත් අකමැති වුණත් ඍජුව හෝ වක්‍රව අපේ ජීවිතයේ එක් අනිවාර්ය අංශයක් දේශපාලනය හරහා නියෝජනය කරනවා. එහෙනම් අපේ ජීවිතයේ අනිවාර්ය අංගයක් වන අංශයක් වන දේශපාලන අංශය පිළිබඳව වඩා විධිමත්ව ශාස්ත්‍රීයව හදාරන විෂය බවට පත් වෙන්නේ දේශපාලන විද්‍යා විෂය. දේශපාලනය පිළිබඳව වඩා විධිමත්ව හැදෑරීම ආරම්භ වන්නේ ක්‍රිස්තුපූර්ව 4 තරම් ඈත සියවස්වල ඉඳලා. එතකොට මේ ක්‍රිස්තුපූර්ව 4 තරම් ඈත සියවස්වල ග්‍රීසිය නැත්නම් ග්‍රීක යුගය මුල් කරගෙන තමයි දේශපාලන හැදෑරීම වඩා විධිමත්ව සිද්ධ වෙන්නේ. ප්ලේටෝ, ඇරිස්ටෝටල් එහි ආරම්භක සමාජිකයන්. දේශපාලනයේ පමණක් නොවේ, නීතිය, ආර්ථිකමය කරුණුකාරණා, පුරවැසි කාර්යභාරයන් වැනි දර්ශනය, තර්ක ශාස්ත්‍රය වැනි විෂයන් අධ්‍යයනය කිරීම, හැදෑරීම, විධිමත්ව සිදු කිරීම ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයින්ගේ අරමුණ බවට පත් වුණා. ඒ අනුව ඔවුන් ඇකඩමි, ලයිසියම් වැනි අධ්‍යයන ආයතන පිහිටුවා ගනිමින් මේ මාතෘකා, මේ විෂයන් පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්න, වාද විවාද කරන්න යොමු වුණා. ඒ අනුව ඔවුන් ගවේෂණය කිරීම සිදු කරා. එහි ආරම්භය එතනින් සංතුහන් වෙලා විවිධ යුගවලදී විවිධ පරිවර්තනයන් වලට ලක් වෙලා අද මේ මොහොතේදී විශ්වවිද්‍යාල තුල, වෙනත් අධ්‍යයන ආයතන තුල, පාසලේ විෂයක් හැටියට අපි දේශපාලනය පිළිබඳව දේශපාලන විද්‍යාව කියන තේමාව යටතේ අධ්‍යයනය කරනවා. මේ දේශපාලනය විද්‍යාව තුල මොනවද කරන්නේ? මොනවද අධ්‍යයනය කරන්නේ? ප්‍රායෝගික දේශපාලනයේ විවිධ මාතෘකා ආයතන පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනවා. තර්ක විතර්ක ගොඩනගනවා. අලුත් විකල්ප යෝජනා කරනවා. පවතින සංකල්ප විවේචනය කරනවා. විචාරය කරනවා. දේශපාලනය තුල නිරත නොවන තැනැත්තන් දැනුවත් කිරීම සිදු කරනවා. එතකොට අතීතයේ ප්ලේටෝලා, ඇරිස්ටෝටල්ලා, ලයිසියම්, ඇකඩමි වැනි අධ්‍යයන ආයතන තුල සිද්ධ කරපු ඒ ක්‍රියාවලිය වර්තමානයේ පාසල, විශ්වවිද්‍යාලය තුල සිද්ධ කරනවා දේශපාලන විද්‍යා විෂය යටතේ. අපි සූදානම් ඊළඟ මාතෘකාවට යොමු වෙන්න. ඒ තමයි දේශපාලන විද්‍යා විෂය සතු ස්වභාවික ලක්ෂණ මොනවාද? නෛසර්ගික ගුණාංග මොනවාද? අපි මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න ඕන. දේශපාලන විද්‍යා විෂය තුල අපි අධ්‍යයනය කරන මාතෘකා
එකම තැනකින් ප්‍රභවය ලැබපු දේවල් නෙවෙයි. දේශපාලන විද්‍යාව තුළ තියෙන රාජ්‍ය ආණ්ඩුකරණය ආදී විවිධ ආයතන සංකල්ප මේවා එක මූලාශ්‍රයකින් ප්‍රභවය ලැබලා නැහැ. විවිධ යුගවලදී විවිධ කාල වකවානු තුළ විවිධ මූලාශ්‍රයන් හරහා ප්‍රභවය ලැබූ සංකල්ප තමයි අපි අධ්‍යයනය කරන්නේ. ඒ වගේම තමයි දේශපාලන විද්‍යාව විෂය ඉතිහාසයේ යම් දිනක හුදකලාව නිර්මාණය වෙච්ච විෂයක් නෙවෙයි. තර්ක ශාස්ත්‍රය, දර්ශනය, නීතිය වැනි විෂයන් එක්ක ඉතා ඉපරණි ග්‍රීක සමාජය තුළ නිර්මාණය වෙන්නට යෙදුණු සකස් වෙන්නට යෙදුණු විෂයක්. ඊළඟ කාරණාව තමයි දේශපාලන විද්‍යාව විෂය තුළ සාකච්ඡා කරන සංකල්ප. ඊළඟට දේශපාලන විද්‍යාව විෂය තුළ අපි සාකච්ඡාවට ලක් කරන මතවාද අතර පවතින්නේ සමරූපී බවක් නෙවෙයි විවිධත්වයක්. ඒ විවිධත්වයෙන් නිසාමයි දේශපාලන විද්‍යාව විෂය මෙතරම් විචිත්‍රවත් විෂයක් බවට පත්ව තියෙන්නේ. හොඳයි. දැන් අපි සරල අවබෝධයක් ලබා ගත්තනේ ප්‍රායෝගික දේශපාලනය පිළිබඳව. විධිමත්ව හදාරන විෂය තමයි දේශපාලන විද්‍යාව. හරි. එහෙනම් අපිට ශාස්ත්‍රීය අවබෝධයක් ලබා ගන්න ඕන. අපි ශාස්ත්‍රීය හැදෑරීමක් කරන්න ඕන. දේශපාලනය කියන්නේ මොකක්ද? ශාස්ත්‍රීය අර්ථකථනයක්. මෙතනදී මතුවෙන ගැටලුව තමයි දේශපාලනය සම්බන්ධයෙන් විවිධ අර්ථකථන පැහැදිලි කිරීම තියෙනවා. කෙනෙක් කියනවා දේශපාලනය කියන්නේ දේශපාලඥයින්ගේ වෘත්තිය. එහෙම නැත්නම් තවත් කෙනෙක් තර්ක කරනවා දේශපාලනය කියන්නේ ආණ්ඩු කිරීමේ කලාව. තවත් කෙනෙක් කියනවා මිනිසුන් රැවටීමේ ක්‍රියාවලිය දේශපාලනය. හැබැයි ශාස්ත්‍රීය අධ්‍යයනයේදී වටහත් අවධාරණය කරන අර්ථ දෙකක් අපිට හම්බ වෙනවා දේශපාලනය පිළිබඳ පැහැදිලි කරන. ඉන් එක් අදහසක සටහන් වෙන්නේ එක් අදහසක් පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. කොහොමද? දේශපාලනයේ යනු රාජ්‍ය පරිපාලනය සහ ආණ්ඩුකරණය හා සම්බන්ධ ක්‍රියාවලියක්. අනෙක් අර්ථය තමයි රාජ්‍යයට පමණක් සීමා නොවුණු සමාජ භාවිතාව. අපි පළමු අවධානය යොමු කරමු රාජ්‍ය පරිපාලනය හා ආණ්ඩුකරණය සම්බන්ධ ක්‍රියාවලියක් හැටියට දේශපාලනය හඳුන ගන්න. ඉංග්‍රීසි භාෂාවෙන් දේශපාලනය කියන වචනය අපි හඳුනගන්නේ පොලිටික්ස් කියන වචනය. ක්‍රිස්තුපූර්ව 4වන සියවස්වල ග්‍රීක යුගයේදී පෞර රාජ්‍ය තමයි ග්‍රීසිය කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වෙලා තිබුණේ. පෞර රාජ්‍ය කියලා කියන්නේ භෞමික වපසරිය අතින් ඉතා කුඩා නගරයකට සීමා වෙච්ච රාජ්‍ය විශේෂයක්. මේ පෞර රාජ්‍ය විශාල ප්‍රමාණයක් එවකට ව්‍යාප්ත වෙලා තිබුණා. ඇතැන්ස්, ස්පාටා, තීබ්ස්, කයිරෝ, ඔලිම්පියා, රෝම් ආදී වශයෙන් පෞර රාජ්‍ය ගණනාවක් තිබුණා. දේශපාලන විද්‍යාව සාකච්ඡා කරන අපි දේශපාලන විද්‍යාව හදාරන අපිට වඩා සමීප අපි වඩා කතා බහට ලක් කරන පෞර රාජ්‍යයක් තමයි ඇතැන්ස් පෞර රාජ්‍ය. මේ විවිධ පෞර රාජ්‍යයන් වල ක්‍රියාත්මක වුණේ විවිධ ආණ්ඩු ක්‍රම. ඒ අතර ඇතැන්ස් පෞර රාජ්‍ය තිබුණේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී කියන හරි අපූර්ව පාලන ක්‍රමය. අපි මේ පිළිබඳව වෙනම සාකච්ඡා කරමු. මේ පෞර රාජ්‍ය හැඳින්වීම සඳහා පාවිච්චි කරපු වචනය තමයි පොලිස් කියන වචනය. එතකොට එවකට රාජ්‍ය පාලනය පිළිබඳව තමයි අවධානය යොමු කළේ. يعني පෞර රාජ්‍යයට අයත් දේ සම්බන්ධයෙන්. ඒ පෞර රාජ්‍යයට අයත් දේ හැඟවීම සඳහා හඳුන්වා දීම සඳහා පාවිච්චි කරපු වචනේ තමයි පොලිටිකොස් කියන වචනේ. ඔය හරහා තමයි පොලිටික්ස් එහෙම නැත්නම් දේශපාලනය කියන වචනය ඉංග්‍රීසියට බිඳිලා එන්නේ. එතකොට රාජ්‍යයට අයත් දේ හැදෑරීම නැත්නම් රාජ්‍යයට අයත් දේ කියන අදහස තමයි පොලිටිකොස් කියන වචනේ තුල තියෙන. එහෙනම් දේශපාලනය කියන්නේ රාජ්‍යයට අයත් දේ ග්‍රීක සමාජය තුල. හොඳයි. එතකොට දැන් අදට මේ අර්ථය අපි විමසනවා. දැන් උදාහරණයක් විදිහට අපි දේශපාලනය පිළිබඳව උනන්දු වෙද්දී අපි කතා කරන්නේ රාජ්‍යයේ ස්වභාවය, රාජ්‍යයේ අරමුණු, ආණ්ඩුවේ ස්වභාවය, ඊළඟට රාජ්‍ය හා පුරවැසියා අතර තියෙන සබඳතාවය, පාලකයාගේ ගතිගුණ, කුසලතා මේ ආදී කරුණු කාරණා පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. මේක මේ ග්‍රීක සමාජයට විතරක් සීමා වෙච්ච කාරණාවක් නෙවෙයි. දැන් ආසියාවේ දේශපාලනික හැදෑරීම් තුල අතීතයේ තුල දේශපාලනය කියලා අඳුනගත්තේ රාජ්‍ය හා සම්බන්ධ කරුණු කාරණා.
දේශපාලනයට අදාළ වුණේ. විශේෂයෙන්ම කෞටිල්‍ය, කොන්ෆියුසියස් වැනි චින්තකයන් පවා දේශපාලනික කරුණු කාරණාවලදී අවධාරණය යොමු කළේ රාජ්‍ය සහ රාජ්‍ය පරිපාලනයට අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන්. හොඳයි. හැබැයි ඊළඟ පැහැදිලි කිරීමේදී අවධාරණය කරනවා දේශපාලනය කියන්නේ රාජ්‍යට පමණක් සීමා වූ ක්‍රියාවලියක් නෙවෙයි. දේශපාලනය රාජ්‍යට පමණක් සීමා නොවුණු සමාජ භාවිතාවක්. අර අපි මුලින් කතා කරපු පොලිස් කියන වචනය තුලත් ওই අර්ථය ගැබ් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ග්‍රීසියේ ඇතැස් පෞර රාජ්‍ය තුල ක්‍රියාත්මක වුණේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය. ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියන එකෙන් අදහස් වෙන්නේ එවකට ඇතැස් පෞර රාජ්‍ය තුල ජීවත් වුණු පුරවැසියන්, කාන්තාවන්, වහලුන්, ළමුන්, විදේශීයන් සහ සංචාරක වෙළඳුන් හැර වැඩිහිටි වයෝපූර්ණත්වයට පත්වෙච්ච පිරිමි ඉතා සක්‍රියව රාජ්‍ය පාලන කටයුතු වලට සම්බන්ධ වුණා. එහෙනම් පුරවැසියා රාජ්‍ය පාලන කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ග්‍රීක සමාජයේ ඇතැන්ස් පෞර රාජ්‍ය තුල පවා. එතකොට මේ අර පොලිස් කියන වචනේ තුල නැත්නම් මේ පොලිටිකොස් කියන වචනේ තුල ඒ පුරවැසි සබඳතාවයේ රාජ්‍ය පාලනයට පැවතුණු සබඳතාවය අපිට දෙවෙනි කොට සලකන්න බෑ. හොඳයි. එතකොට වර්තමානයේත් හරි පැහැදිලි රාජ්‍ය පරිපාලන ක්‍රියාවලිය ඇතුලේ පුරවැසියා නිරන්තරයෙන්ම දේශපාලන ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ වෙනවා. මැතිවරණ පවත්වනවා, පුරවැසියන් දේශපාලන පක්ෂවල සමාජිකත්වය ලබා ගන්නවා, ආණ්ඩු විවේචනය කරනවා, ආණ්ඩු වලට විරෝධතා දක්වන උද්ඝෝෂණ පෙළපාලි සංවිධානය කරනවා, ජනතාවට හිතයිෂී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ජනතාව දේශපාලන අධිකාරියට සහාය දෙනවා, හිතයිෂී නොවන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජනතාව විරෝධය පළ කරනවා. මේ ආදී වශයෙන් දේශපාලන ක්‍රියාවලියත් එක්ක පුරවැසියා සම්බන්ධ වෙනවා. මේක සමාජ භාවිතාවක්. අපි දන්නවා හොඳ නළු නිලියන් යොදාගෙන හොඳ ටෙලියක් හැදුවට, චිත්‍රපටයක් හැදුවට වැඩක් නැහැ. හොඳ ප්‍රේක්ෂක ප්‍රජාවක් නැත්තම්. එහෙනම් දේශපාලනයත් ඒ වගේ. රාජ්‍ය පරිපාලනය ආණ්ඩුකරණයට පමණක් සීමා වෙච්ච ක්‍රියාවලියක් නෙවෙයි. මේක පුරවැසියා සම්බන්ධ කරගත් පුරවැසි සහභාගීත්වයක් සහිත සංකල්පයක්. හොඳයි. එතකොට දැන් අපි සරල අවබෝධයක් ලබාගෙන තියෙනවා දේශපාලනය සහ දේශපාලන විද්‍යාව කියන්නේ මොන වගේ ස්වභාවයක් ගන්න කාරණාවක්ද කියලා. හැබැයි අපි අවබෝධ කරගන්න ඕන මෙන්න මේ කාරණාව. ඒ තමයි දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර තියෙන සබඳතාවය. දැන් දේශපාලනය කියන්නේ ප්‍රායෝගික ක්‍රියාවලියක්. ඒක කරන එකක්. නේ? හැබැයි දේශපාලන විද්‍යාව කියන්නේ කරන එකක්, ප්‍රායෝගික ක්‍රියාවලියක් නෙවෙයි. අර ප්‍රායෝගික ක්‍රියාවලියට අදාළ දේශපාලනික කරුණු කාරණා පිළිබඳව සිද්ධ කරනු ලබන ශාස්ත්‍රීය හැදෑරීම. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි දේශපාලනය කියන එකෙන් අදහස් වෙන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමට තරඟ වැදීම, ආණ්ඩු බලය ලබා ගැනීම, ගැටලු ප්‍රශ්න සමාජයේ මුහුණ දෙන අර්බුද විසඳන්න ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, ඒ ප්‍රතිපත්ති ජනතාව අතර ක්‍රියාත්මක කිරීම, අර්බුදකාරී අවස්ථාවන් මර්ධනය කිරීම, හදිසි අවස්ථාවන් වලට මුහුණ දීම, මේවා තමයි ප්‍රායෝගික දේශපාලනය කියලා අපි දකින්නේ. අපි එදිනෙදා දකින දේවල්. එතකොට මේ ප්‍රායෝගික දේශපාලනය තුළ නිරත වීම සඳහා දේශපාලඥයින්, දේශපාලන පක්ෂ බොහොම නොපැකිලිව ඉදිරිපත් වෙනවා. නමුත් ඔවුන්ට දේශපාලනික කරුණු කාරණා විද්‍යාත්මකව හදාරා තිබීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රායෝගික දේශපාලනය තුළ නිරත වෙන්න අවශ්‍ය වෙන්නේ දේශපාලඥයාට ඒ දේශපාලනයේ නියැලීම සඳහා අවශ්‍ය වෙන රුචිකත්වය, ඇල්ම, කැමැත්ත, නොපසුබට උත්සාහය මෙවැනි ගුණාංග. නමුත් දේශපාලන විද්‍යාව ඊට හාත්පසින් වෙනස්. දේශපාලන විද්‍යාව තුළ හැබැයි හදාරන්නේ ප්‍රායෝගික දේශපාලනයේ ක්‍රියාත්මක වන ආයතන සංකල්පය පිළිබඳ විධිමත්ව හැදෑරීම සිදු කරනවා. එතකොට ශාස්ත්‍රීයව හදාරන්නේ ප්‍රායෝගික තත්ත්වයන්. එතකොට මේ ශාස්ත්‍රීයව හදාරන්න විශේෂයෙන්ම දේශපාලන පක්ෂ සංවිධානවල ක්‍රියාකාරීත්වය වගේ ඉතිහාසය, විකාශනය, ඊළඟට දේශපාලන කාරණා මුල් කරගෙන ඇති වෙලා තියෙන ගැටලු, කර්ම ඒවා නිරාකරණය කිරීමේ විධික්‍රම, යුද්ධය, සාමය මෙවැනි කාරණා පිළිබඳව ශාස්ත්‍රීයව දැනුම, අවබෝධය පුළුල් කරමින් හැදෑරීමක් සිදු කරනවා. එතකොට මේ කාරණා අතර තියෙන සබඳතාවය, දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර තියෙන සබඳතාවය අපි තේරුම් ගන්න ඕනේ. මේක එකම කාසියක දෙපැත්තක් වගේ. ඒ වගේම තමයි දේශපාලන විද්‍යාව සහ දේශපාලනය අතර තියෙන වෙනසක් අපි පැහැදිලිව අවබෝධ කර ගන්න ඕනේ. එහිදී දේශපාලන විද්‍යාව
පදනම් කරගන්නේ දර්ශන චින්තන මතවාද. නමුත් දේශපාලනය කියන්නේ ප්‍රායෝගික බල අරගලයක්. බලය මුල් කරගෙන තමයි දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ. සමාජයේ මුහුණ දෙන අර්බුද ගැටලු විසඳන්න බලය අල්ල ගැනීම සඳහා තමයි දේශපාලන පක්ෂ සහ දේශපාලඥයන් උත්සාහ කරන්නේ. ඒක තමයි බලය තමයි දේශපාලනයේ පදනම. නමුත් දේශපාලන විද්‍යාවේ පදනම ඊට වඩා වෙනස්. ඒ වගේම තමයි වඩා පැරණි දේශපාලනය. දේශපාලනය කවද්ද ආරම්භ වුණේ කියලා අපිට නිශ්චිත දින වකවානුවක කියන්න බෑ. කෙනෙක් තව කෙනෙක්ව පාලනය කරන්න පටන් ගත්ත දා ඉඳලා, නීති පනවන්න පටන් ගත්ත දා ඉඳලා දේශපාලනය ආරම්භ වෙන්නේ. ඉතිහාසයේ යම් දවසක. හැබැයි දේශපාලන විද්‍යාව එහෙම නැත්නම් දේශපාලනය පිළිබඳ විධිමත් හැදෑරීම ආරම්භ වෙන්නේ ග්‍රීක යුගයේදී. ඒ කියන්නේ වඩා පැරණි දේශපාලනය. ඊට පසුව තමයි දේශපාලන විද්‍යාව හැදෑරීම ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි දේශපාලනය බොහෝ විට භාවාත්මකයි. ඊර්ෂ්‍යාව, වෛරය, තරගය, ඊළඟට ජයග්‍රහණය මේ වගේ භාවාත්මක ස්වභාවයන් පදනම් කරගෙන මුල් කරගෙන තමයි දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ. දේශපාලන විද්‍යාව එහෙම නෙවෙයි. දේශපාලන විද්‍යාව පොතපත දැනුම අවබෝධය මත ක්‍රියාත්මක වෙනවා. දේශපාලනයේ ක්‍රියාකාරීකින් බවට පත් වෙන්නේ දේශපාලන පක්ෂ, දේශපාලකයන් පුරවැසියන්. නමුත් දේශපාලන විද්‍යාවේ වඩා ප්‍රබල ක්‍රියාකාරීකින් බවට පත් වෙන්නේ චින්තකයන්, දාර්ශනිකයන්, ගුරුවරුන්, ශිෂ්‍යයන් ඒ කණ්ඩායම්. හොඳයි. එහෙනම් අපි අවබෝධයක් ලබා ගන්න ඕන දේශපාලනය සහ දේශපාලන විද්‍යාව අතර පැහැදිලි වෙනස්කම් තියෙනවා. නමුත් මෙන්න මේ කාරණාවත් තේරුම් ගන්න ඕන. ඒ තමයි ප්‍රායෝගික දේශපාලනයේ පුළුල් වෙනවාට සමගාමීව දේශපාලන විද්‍යාවත් ප්‍රසාරණය වෙනවා, පුළුල් වෙනවා. හොඳයි. දැන් අපි දේශපාලනය සහ දේශපාලන විද්‍යාව පිළිබඳව යම් ප්‍රාමාණික දැනීමක් ලබාගෙන ඇතැයි මම විශ්වාස කරනවා. හොඳයි. අපි ඊළඟට තවත් පුංචි කාරණාවක් පිළිබඳව පොඩි කාරණාවක් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඒ තමයි දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස අපි හැදෑරීම් සිදු කරන්නේ කොහොමද? දේශපාලනය හැදෑරීම පිළිබඳ ඉතිහාසය වසර දහසකටත් අධිකයි. ග්‍රීක යුගයේ ඉඳලා විවිධ දාර්ශනිකයින්, විවිධ චින්තකයින් දේශපාලනය පිළිබඳ උනන්දු වන්නන් විවිධ උපක්‍රම මාධ්‍යයන් භාවිත කරමින් දේශපාලනය පිළිබඳ හැදෑරීම් සිදු කරලා තියෙනවා. අද දවසේදීත් විවිධ උපක්‍රම භාවිත කරමින් දේශපාලනය පිළිබඳ හැදෑරීම් සිදු කරනවා. හොඳයි. මේදී අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි දේශපාලනයේ හැදෑරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී එහි ප්‍රධාන ධාරාවන් දෙකක් නැත්නම් අර්ථ දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒකේ පළමුවෙනි සාධකේ නැත්නම් පළවෙනි අවස්ථාවට අපි අඳුර ගන්නවා විවහාරිකව දේශපාලනයේ පිළිබඳව ලබන අවබෝධය, දැනුම. ඒක එක පැත්තක්. අනිත් පැත්ත තමයි ශාස්ත්‍රීයව වඩා විධිමත්ව දේශපාලනයේ පිළිබඳව සිදු කරන ලබන හැදෑරීම. එහෙනම් මේ අංශ දෙක පිළිබඳව අපි කෙටි පැහැදිලි කර ගැනීමක් සිදු කරනවා. පළවෙනි අවස්ථාව දේශපාලනයේ විවහාරික ඥානයක් ලෙස ලබන අවබෝධය සහ දැනුම. සමාජයේ ජීවත් වන බහුතරයක් දෙනාට දේශපාලනයේ පිළිබඳ විධිමත් අවබෝධයක් නැහැ. සමාජයේ ජීවත් වෙන බහුතරයක් දෙනා දේශපාලන විද්‍යාව, ඒ කියන්නේ ප්‍රායෝගික දේශපාලනයේ විධිමත්ව විෂයක් විදිහට ශාස්ත්‍රීය ලෙස හදාරන්නේ නැහැ. හැබැයි මේ හැමෝටම දේශපාලනයේ පිළිබඳ යම් හෝ අවබෝධයක්, හැදෑරීමක් තියෙනවා. ඔවුන් කොහොමද මේ අවබෝධය හැදෑරීම ලබාගෙන තියෙන්නේ? ඔවුන් මේ අවබෝධය හැදෑරීම සිද්ධ කරලා තියෙන්නේ එදිනෙදා සමාජය තුළ ඔවුන් අත්දකින අත්දැකීම් හරහා. පවුල තුලින් වේවා, ඊළඟට ජනමාධ්‍ය හරහා, එහෙම නැත්නම් සමාජය තුළ ඇති වෙන කතාබහ, මිත්‍ර සංසද හරහා, ආගමික ස්ථානය හරහා, සමාජ ශාලා විපඩවි හරහා ඔවුන් දේශපාලනික දැනුම, අවබෝධය විවහාරිකව නැත්නම් භාවිතාව තුලින් ලබා ගන්නවා. ඒ හරහා ලබන දැනුම ඔස්සේ සමාජයේ බහුතරයක් දෙනාට යම් දේශපාලනික අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් මෙහි මතුවෙන ගැටලුව තමයි විවහාරිකව ලබන දැනුම හැදෑරීම බොහෝ විට එහි අන්තර්ගත කරුණු වල සත්‍යතාවය පිළිබඳ අපිට සහතිකයක් දෙන්න බෑ. ඒකට හේතුව විවිධ පුද්ගලයන්ගේ රුචි අරුචිකම්, පෞද්ගලික මතවාද ඒ දැනුමත් එක්ක අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙලා තියෙනවා. ඒක උදාහරණයක් විදිහට අපේ අම්මා තාත්තා ධර්ම දේශපාලන මතය, ඔවුන් කැමති දේශපාලන පක්ෂයේ අදහස් උදහස් මත තමයි ගෙදර පරිසරය ඇතුලේ දේශපාලන සාකච්ඡා ඇති වෙන්නේ. එතකොට පොඩි කාලේ මම ඒ අදහස් වලට, ඒ සාකච්ඡා වලට අහුම්කම් දීලා ලබන දේශපාලන දැනුම 100%ක් නිවැරදි වෙන්නේ නැහැ. ඉතින් නමුත් සමාජයේ බහුතරයක් දෙනා දේශපාලනික දැනුම අවබෝධය ලබා ගන්න මේ විවහාරිකව. ඒ වගේම තමයි සමාජයේ මතුවන බොහෝ ගැටලු වලට, දේශපාලන අර්බුද වලට අපෙන් යම්
පිළිතුරක් අපේක්ෂා කරන යම් තැනත් එක අපි හුඟක් වෙලාවට ඒ පිළිතුරු ගොඩනගා ගන්නෙත් අපි සතුව තියෙන අර විවහාරික දැනුම උපයෝගී කරගෙන. දැන් උදාහරණයක් විදිහට ඔබේ ගුරුවරයෙක් ඔබට පාසලේදී උගන්වන ටීචර්ස් ගයිඩ් එකේ දීලා තියෙන උදාහරණය තමයි දැන් කාන්තාවට ස්ත්‍රියට දේශපාලනයේ සුදුසුද නැද්ද? මේක දේශපාලනමය දෘෂ්ටි කෝණයකින් අපේ කවුරු හරි විමසුවොත් දේශපාලනය හදාරන්නේ නැති කෙනෙක් ඒ සඳහා ඔහුගේ පිළිතුර ලබා දෙති ඔහු විසින් පාවිච්චි කරන ඔහු ලබාගෙන තියෙන අර විවහාරික දැනුම අවබෝධය. ඒ මතින් දෙගෙන ඔහු කියනවා නෑ කාන්තාවට දේශපාලනය තරම් සුදුසු නෑ, කාන්තාව දේශපාලනය කිරීමට තරම් ශක්තිමත් නෑ. අපි දෙවනි අවස්ථාවට ගියොත් එහෙම ඒ කියන්නේ දේශපාලනයේ හැදෑරීම් සිද්ධ වෙන අනිත් අවස්ථාව තමයි වඩා විධිමත් අවස්ථාව. ඒ තමයි දේශපාලනයේ ශාස්ත්‍රීය ලෙස හැදෑරීම. එහිදී විද්‍යාත්මක පදනමකින් විධිමත් ආකාරයට විවිධ නිශ්චිත අධ්‍යයන විධික්‍රම ක්‍රමශිල්ප පාවිච්චි කරමින් දේශපාලනික කරුණු කාරණා පිළිබඳව හැදෑරීම් සිදු කරනවා. එහිදී ලබන අවබෝධය දැනුම වඩා විධිමත් විශ්වසනීය දැනුමක් සහ අවබෝධයක් ලබා ගන්න. අපි පාසල තුල, විශ්වවිද්‍යාලය තුල, වෙනත් අධ්‍යයන ආයතනයක් තුල අපි දේශපාලනික දැනුම ලබා ගන්න මේ ආකාරයට. නියදී එක්රැස් කරමින්, දත්ත විශ්ලේෂණය කරමින්, නිරීක්ෂණය කරලා තමයි අපි නිගමන ඉදිරිපත් කරන්නේ. එතකොට වඩා විශ්වසනීය සහ වඩා වැදගත් වෙන්නේ අපි විධිමත්ව නැත්නම් ශාස්ත්‍රීය ලෙස ලබන දේශපාලනික දැනුම. නමුත් සමාජයේ බහුතරයක් දෙනාට එවැනි දැනුමක් ලබා ගැනීම හැකියාවක් නැහැ. අර අපි ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට, ඒ කියන්නේ කාන්තාව දේශපාලනය කිරීම සුදුසුද නැද්ද කියන කාරණාවට ශාස්ත්‍රීය හැදෑරීමක් කරා ලබා දෙන පිළිතුර පෙර ලබා දුන්නු පිළිතුරට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. හොඳයි. එතකොට අපි මේ දේශපාලනය හැදෑරීමේදී ශාස්ත්‍රීයව සහ විවහාරික ලෙස දේශපාලනික කරුණු කාරණා උකහා ගැනීම අවබෝධය ලබා ගැනීම සිදු කරනවා. ඊළඟට අපි අවධානයට යොමු කරන අවසන් කාරණාව තමයි මෙහිදී දේශපාලනය හැදෑරීමේ පැතිකඩයන් මොනවද කියන කාරණාව. මෙහිදී අපිට පැතිකඩ පහක් පිළිබඳව ප්‍රධාන වශයෙන් දක්වන්නට පුළුවන්. ඒකේ පළවෙනි අවස්ථාව තමයි දේශපාලන ආයතන. දේශපාලන භාවිත. තුන්වනුව ආණ්ඩුකරණය, දේශපාලන චර්යාව සහ අවසාන වශයෙන් අපිට සාකච්ඡා කරන්න පුළුවන් දේශපාලන මතවාද. මෙහිදී පළවෙනි කාරණාව දේශපාලන ආයතන පිළිබඳ සාකච්ඡාවේදී අපි දන්නවා සමාජය තුළ තියෙන දේශපාලනික කරුණු කාරණා බොහෝ වෙලාවට සමාජීය දේශපාලනයේ තියෙන ආයතනගත වෙලා පාර්ලිමේන්තුව, විධායකය, අධිකරණය, ප්‍රාදේශීය සභාව, පළාත් සභා මේ ආදී විවිධ ආයතන හරහා තමයි මේ සමාජය තුළ තියෙන දේශපාලනය සජීවී වෙන්නේ. එහෙනම් දේශපාලනයේ හැදෑරීමේදී දේශපාලන ආයතන පිළිබඳව අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නට ඕන. දේශපාලන ආයතන වල ඉතිහාසය, ව්‍යුහය, කාර්යභාරය වගේ විකාශනය පිළිබඳව දේශපාලනයේ හැදෑරීමේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා. ඒ වගේම තමයි දේශපාලන භාවිත. දැන් මේ දේශපාලන ආයතන සමාජය තුළ ක්‍රියාත්මක වෙද්දී භාවිතා කරන නැත්නම් ක්‍රියාත්මක වන ස්වරූපය. දැන් විශේෂයෙන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙද්දී පාර්ලිමේන්තුවට නියෝජිතයෝ පත් කරගන්න. ජනතාවගේ ඡන්දයෙන් තමයි නියෝජිතයෝ පත් කරගන්නේ. එතකොට නිදහස් සහ සාධාරණ මැතිවරණ කියලා කියන්නේ පාර්ලිමේන්තුව නැමැති දේශපාලන ආයතනයේ ක්‍රියාත්මක වීමේ දේශපාලන භාවිතාව. ඊළඟට පාර්ලිමේන්තුව ඇතුලේ තීන්දුව తీරන ගද්දී බහුතර මතය අනුව තමයි පාර්ලිමේන්තුව තුල තීන්දුව తీරන ගන්නේ. එහෙනම් බහුතරය මත පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වීම පාර්ලිමේන්තුව නැමැති දේශපාලන ආයතනයේ භාවිතාව. ඒතකොට ඒ ආකාරයෙන් දේශපාලන භාවිතයන් පිළිබඳව අපි දේශපාලන විද්‍යාව හැදෑරීමේදී විශේෂයෙන් අවධානය යොමු කරනවා. ඉන්න අතරතුර ආණ්ඩුකරණය. අපි දන්නවා වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවන් තුල ආණ්ඩු බලයටපත් කරන්නේ ජනතාව. එතකොට පෙරලා ඒ බලයටපත් කරන ආණ්ඩු ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කරනවා. මැතිවරණවලදී ජනතාව බලය දෙනවා, ආණ්ඩුවේ ක්‍රියාකලාපයට සහාය ලබා දෙනවා, ආණ්ඩු ජනතාවගේ ගැටලු විසඳනවා. එතකොට මේ ආණ්ඩු සහ ජනතාව අතර සිද්ධ වන අන්තර් ක්‍රියාවලිය අපි අඳුන ගන්නවා ආණ්ඩුකරණයේ හැටියට. නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, නීති ක්‍රියාත්මක කිරීම, ගැටලු කළමනාකරණය කිරීම, ආපදා කළමනාකරණය මේ කාරණා තමයි අපි අඳුනගන්නේ ආණ්ඩුකරණයේ හැටියට. ඒතර මේ පිළිබඳවත් අපි දේශපාලන විද්‍යාව විෂය තුල අවධානය යොමු කරනවා. ඉන්නටතුරුව දේශපාලන චාරයාව. අපි දන්නවා වර්තමානයේ පුරවැසියන් දේශපාලන ක්‍රියාවලියත් එක්ක ඉතා සක්‍රිය ලෙස සම්බන්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මැතිවරණ හරහා ජනතාව ආණ්ඩු බලයට පත් කරනවා, ආණ්ඩු විවේචනය කරනවා, ආණ්ඩුවල ක්‍රියාකලාපය අනුමත කරනවා, සමහරලාට ආණ්ඩුවල ක්‍රියාකලාපයට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරදියත් කරනවා. මේ ආකාරයට පුරවැසියන් සක්‍රීය වශයෙන් දේශපාලන චර්යාවන් තුල නිරත වෙනවා. හැබැයි අපි අමතක නොකළ යුතුයි ඇතැම් විට පුරවැසියන් නිෂ්ක්‍රීය ලෙසත් මේ තම දේශපාලන චර්යාවන් නිරූපණය කරන අවස්ථා තියෙනවා. මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න යන්නේ නැහැ. ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ විවේචනය නොකර ගෙදරටලා ඉන්නවා. නිෂ්ක්‍රීයයි.
කෙසේ වෙතත් අපි දේශපාලනික කරුණාකාරණ අධ්‍යයනය කරද්දී මේ දේශපාලන චර්යාවන් පිළිබඳව අවධානය යොමු කරන අවසාන වශයෙන් දේශපාලන ආයතන වේවා, දේශපාලන භාවිත වේවා, ඊළඟ ආණ්ඩුකරණය වේවා, පුරවැසි දේශපාලන චර්යාවන් වේවා, මේ සියල්ල හැඩගන්වන්නේ හැඩගැස්වීම සිද්ධ කරන දේශපාලන මතවාද මත. දේශපාලන පක්ෂ බිහි වෙන්නේ, දේශපාලන සාකච්ඡා ඇති වෙන්නේ බොහෝ වෙලාවට දේශපාලන මතවාද මුල් කරගෙන. මතවාදයක් කියලා කියන්නේ සමාජයේ බහුතරයක් දෙන ආකර්ෂණය කරගන්න අදහස් මාලාවක්. එතකොට දේශපාලනික වශයෙන් එවැනි අදහස් මාලාවක් බිහි වෙන වටපිටාවක් අපි හඳුන ගන්නවා දේශපාලන මතවාදයකට. එහෙනම් දේශපාලන මතවාද පිළිබඳව අපි ගැඹුරින් දේශපාලන විද්‍යාව විෂය තුල සාකච්ඡා කරනවා. ලිබරල් වාදය, ෆැසිස්ට් වාදය, ස්ත්‍රීවාදය, සමූහාණ්ඩුවාදය මේ ආදී වශයෙන්. එතකොට දැන් අපි මේ වීඩියෝ ඇතුලේ සාකච්ඡා කරන්න උත්සාහ කරා, අඳුනගන්න උත්සාහ කරා දේශපාලනය සහ දේශපාලන විද්‍යාවේ ස්වභාවය පිළිබඳව. ඉතින් අපි විශ්වාස කරනවා ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ ඇති, දැනුමක් ලැබෙන්නේ ඇති. ඒ දැනුම අවබෝධය ඔබේ දේශපාලන විද්‍යාව විෂය පිළිබඳ විභාග විය පැත්තකින් තියලා පාසලේදී දේශපාලන විද්‍යාව විෂයට හොඳ ලකුණක් සාමාර්ථයක් කරා ගමන් කරන්න අවශ්‍ය පිටුවහලක් වෙයි. ඉතින් ගැටලුවක් තියෙනවා අපිට කමෙන්ට් කරන්න පුළුවන්. අපි ඉදිරි පාඩම් වලදී සූදානම් තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරන්න. එහෙනම් හැමෝටම ආයුබෝවන්.